සමාජ සංගායනා අත්තාහියත්තනෝ නාතෝ කෝහිනාතෝ පරෝසියා අත්තනාව සුදත්තේන නාතං ලබති දුර්ලභං. තැහැමි සිතුවිලිත් සමග අද දවස ආරම්භ කරන සදැහැති පින්වත්නි, මේ ලෝකේ කනට මිහිරිම මිනිසුන්ට යහපතම සලසන ලෞතුරු බුදු වදන් දෙසවනට යොමු කරගන්නට මිනිසෙකුට අවස්ථාව ලැබෙනවා නම් ඔහුගේ සිත, ඔහුගේ ජීවිතය සැනසිලිදායක සුවදායක ජීවිතයක් වෙනවා නොඅනුමානයි. පහන් සිතුවිලි, දැහැමි සිතුවිලි සිතෙහි ඇති කරගෙන ධර්මානුකූලව ඔහු ගෙවන ජීවිතය ඔහුගේ මානසික සුවයට වගේම ඔහු ජීවත් වෙන පරිසරයට පුදුම තරම් යහපතක්. ලෞතර බුදුරජාණන් වහන්සේගේ දේශනා මිනිසා සුවපත් කරන්න, ලෝක සත්වයාට යහපත සැපත සලසන්නමයි උන්වහන්සේ දේශනා කළේ. උන්වහන්සේගේ මූලික අරමුණ මේ ලෝකේ ජීවත් වෙන සුවහසක් සත්වයා සියලු දුකින් නිදහස් කිරීම. ඒ නිදහස් කිරීම වෙනුවෙන් සත්වයා පෙළ ගැස්වීම, සදාතනික විමුක්තිය පසක් කරගන්නාත් එක් අවශ්‍ය කරන ඒ වෙනුවෙන් පුජ්‍යලයා සකස් කිරීම. මේ ලෝකේ මිනිස්සු අප්‍රමාණ බලාපොරොත්තු ප්‍රාර්ථනා සමග අවිවේකී වූ ජීවිත ගත කරන, ගතත් සිතත් නිරන්තරයෙන්ම වෙහෙසට, ගතත් සිතත් නිරන්තරයෙන්ම පීඩාවට පත් කරමින් දිවි ගෙවෙන පරිසරයක් නිර්මාණය වෙලා, බොහෝ වෙලාවට අපේ අවශ්‍යතාවයන් ඉටු කරගන්නට අපිට ලැබිච්ච කාලය ප්‍රමාණවත් නැති තරම්. එනිසාම අවිවේකීව මානසික අසහනයෙන් යුක්තව දවසේ කටයුතු නිම කර ගැනීම සඳහාම කැප වුණු, ඒ වෙනුවෙන්ම වෙහෙසෙන හැම තත්පරයක්ම ජීවිතයේ මෙලොව සුවපත් කර ගැනීම වෙනුවෙන්ම කැප කරන පිරිසක් බවට බොහෝ මිනිසුන් පත් වෙලා નિરાයාසයෙන්ම. එනිසාම විටක නිහඬ වුණු තරමට මානසික සුවය, සහනය බෞද්ධ අබෞද්ධ හැමෝම අපේක්ෂා කරන කාරණයක් වෙලා. බුදුහාමුදුරුවන්ගේ දහම් පදයක් අහනකොට, බුදුහාමුදුරුව පෙන්නපු මාර්ගය වඩනකොට, ඉඳ හිට හෝ බුද්ධ දේශනාවක් ඇසෙන් දකිනකොට, කනෙන් අහනකොට දැනෙන සුවය, සහනය, ජීවිතයේ වෙහෙස පීඩාව මිනිස්සුන්ගේ දුරු කරන්න අතිශයින්ම හේතු වෙනවා. වෙහෙස වෙන ජීවිතය බුදුහාමුදුරුවෝ කිසිම වෙලාවක
ප්‍රතික්ෂේප කළේ නැහැ. උත්සාහය බුදුහාමුදුරුවෝ හැම වෙලාවෙම අගය කළ කාරණයක්. මිනිසුන්ගේ ආධ්‍යාත්මික ජීවිතය සුවපත් කරගන්නට ලෞකික ජීවිතයේ මුහුණ දෙන ගැටලු निराකරණය කරගෙන ලෞකික ජීවිතය යහපත් සුවපත් ජීවිතයක් බවට පත් කරගන්නට උත්සාහය අතිශයින්ම වැදගත්. බුදුහාමුදුරුවෝ හැම වෙලාවකම උගන්වන්නේ ඒ උත්සාහය නිසාම ජීවිතය ජයගත හැකි බව. කම්මැලි කමින් දීන කමින් අප ජීවත් වෙන පරිසරය තුල අපිට ආවේනික අපේ ජීවන රටාව තුල අපිට ලැබුණු මනුස්ස ජීවිතයෙන් ගත හැකි ප්‍රයෝජන නොගන්නවා නම් ඒක සැබෑවටම බෞද්ධයෙකු තමම් ලැබපු වටිනා සම්පත හිමි කර ගැනීමක්. බුද්ධ දේශනාවේදී බොහෝ වෙලාවට වායාමය ගැන සඳහන් වෙනවා. බොහෝ විට අපි දකින්නේ පරිසරය සමාජයේ අප වටපිටාව තුළ ඒ වායාමයේ මිච්ඡාවත් එක්ක එකතු වෙච්ච වායාමයක්. බුදුහාමුදුරුවෝ හැම වෙලාවකම උගන්වන්නේ ඒ උත්සාහය කැපකිරීම සම්මා වායාමයක් කරගන්න කියලා. එවිට අප තුල තිබෙන ශක්්‍යතාවන් අපේ හැකියාවන් මානව ගුණධර්මයන් ධර්මානුකූලව ප්‍රකට කරන්නට ජීවත් වෙන හැම මොහොතකම මානසික සුවය සහනය සලසා ගන්නට අපි හැම දිනාටම ඒක ඉවහල් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනා තුල බොහෝ වෙලාවට සසර සුවපත් කරගන්න නිවන සාක්ෂාත් කරගන්න මිවිඳින අනන්ත වූ දුකින් මිනිසා එතර කරගන්න අවශ්‍ය කරන මඟ පෙන්වීම බොහෝමයක් තිබුණත් අපි ලද ජීවිතය ලස්සන කරගන්න අපි ලද ජීවිතය සුවපත් සැපවත් ජීවිතයක් ධර්මානුකූලව සකස් කරගන්න අවශ්‍ය කරන ඉගැන්වීම් ඉතාමත්ම බහුලයි. ත්‍රිපිටකය පුරාවටම බුදුහාමුදුරුවෝ උගන්වන්නේ දුර්ලභ වූ මනුෂ්‍යත්වයක වටිනාකම. ඒ මනුෂ්‍යත්වයේ වටිනාකම තේරුම් අරගෙන ඒ මිනිසා තුල ඇති මානවීය ශක්්‍යතාවන් මානවීය ගුණධර්මයන් ජීවිතය තුලින් ප්‍රකට කරගනිමින් තමන් තුල ඇති හැකියාවන් ධර්මානුකූලව දියුණු කරගන්නට දහම යොදාගත හැකිනම් කොයිතරම් එය වටිනවද? ලෞතර බුදුරජාණන් වහන්සේගේ එක දේශනාවක් පලූපජීවී පුද්ගල සූත්‍රය අංගුත්තර නිකායේ සඳහන් වෙන මේ පලූපජීවී පුද්ගල සූත්‍රය තුල බුදුහාමුදුරුව පුජ්‍යලයෝ 4 දෙනෙක් පෙන්නනවා මේ ලෝකේ ජීවත් වෙන. එක පුජ්‍යලයෙක් තමයි කර්මය පසෙක දාලා උත්සාහය තුලින් ජීවත් වෙන පුජ්‍යලයා. තව පුජ්‍යලයෙක් මේ ලෝකේ ජීවත් වෙනවලු ඔහු උත්සාහය ඔහු තමන් තුල ඇති ශක්්‍යතාවය පසෙක දාලා කර්මයෙන් පමණක් ජීවත් වෙන පුජ්‍යලයෙක්. ඒ වගේම තව පුජ්‍යලයෙක් ඉන්නවා මේ ලෝකේ උත්සාහයත් කර්මයත් දෙක එකතු කරගෙන ජීවත් වෙන පුජ්‍යලයෙක්. ඒ වගේම උන්වහන්සේ දේශනා කරනවා උත්සාහයත් නැති කර්ම ශක්තියනොත් නැති පුජ්‍යලයකුත් මේ ලෝකේ අපි අතර ඉන්නවා කියලා. එනිසා බොහෝ වෙලාවට මිනිස්සු බොහෝ වෙලාවට බෞද්ධයෝ තමන්ට මුහුණ දෙන්න තිබෙන
අභියෝගවලදී තමන් ජීවිතේ කටයුතු කරන බොහෝ අවස්ථාවලදී අපිට ඇහෙනවා කර්මය ඉස්සර කරගෙන සියලු කාර්යයන් කර්මානුරූපව සිදු වෙන බව සඳහන් කරමින්ම මානවීය ශක්්‍යතාවන් පසෙක දාලා සියල්ල දෙවියන්ට බාර දුන්න යුගයක දෙවියන් සියල්ල සිදු කරනවාය කියා මිනිසුන් සිතූ කාලේ වගේ සියල්ල කර්මයට බාර දෙමින් ජීවත් වෙනවා. ඒක බෞද්ධ පිළිවෙත නෙමෙයි. මිනිස්සෙක් වෙලා අපි මේ ලැබපු දුර්ලභ මනුස්ස ජීවිතය මේ සංසාරයේ පුරාවටම අප්‍රමාණ කැපකිරීමක් කායිකව මානසිකව සිදු කිරීම නිසාම ලැබපු මනුස්ස ජීවිතයක්. ඒ මනුස්ස ජීවිතය තුල අපිට ලැබුණේ තව තවත් මනුෂ්‍යත්වයේ දියුණු කරගන්න අවශ්‍ය ශක්්‍යතාවන්. ඒ මනුස්ස ජීවිතය යොදා ගනිමින් සසර අපි වැටෙන අයහපත් භවයන්ගෙන් මිදලා සසර සුවපත් කරගෙන බුදුරජාණන් වහන්සේ පෙන්වපු හැම භවයකටම උරුම ජාති ජරා ව්‍යාධි මරණ ඒ සියල්ලෙන් නිදහස්ව ලබන උතුම් විමුක්තිය පසක් කර ගැනීමට අවශ්‍ය කරන දේශනා ඒට අවශ්‍ය කරන මාර්ගය සකස් කරගන්නයි අපි මනුෂ්‍යත්වයේ යොදාගත යුතු වන්නේම. එනිසා අපිට උරුම වුණේ කෙනෙක් ලබා දුන්න ඉබේ හටගත් නිකාම පහළ වෙච්ච මනුස්ස ජීවිතයක් නෙමෙයි. අපි තම තමන්ගේ ශක්්‍යතාවලින් සසර පුරා කළ අප්‍රමාණ කැපකිරීම නිසාම ගොඩනගාගත් යහපත් වූ මනුෂ්‍ය ජීවිතයක්. එනිසාමයි බුදුහාමුදුරුවෝ ක්ෂණ සම්පත්තිය අගය කරන්නේ. අපේ හැකියාවන් අපිට හඳුනාගත හැකි නම් අපි තුල ඇති මිනිසෙක් ලෙස ඉපදීම තුලම අපිට ලැබුණු ඒ හැකියාවන් තේරුම් ගන්නවා නම් අපේ ජීවිත පුදුම තරම් සුවපත් අපේ ජීවිත ඊටාම ලස්සන යහපත් ජීවිත බවට පරිවර්තනය කර ගැනීමේ හැකියාව අපි හැම දිනාටම උරුම වෙලා මොහොතක් හිතන්න බුදුහාමුදුරුවන්ගේ දේශනා ගැනම උන්වහන්සේ දේශනා කළ පළුපජීවී පුද්ගල සූත්‍රය තුලම කෙනෙක් කර්මය ගැනම සිතමින් තමන් අතීතේ කළ කිව් දේ භුක්ති විඳිමින් මට ලැබුණ මේ ජීවිතය මගේ උරුමය මට ලැබුණු මේ ජීවිතය කර්මය නිසාම මට ලැබිච්ච දෙයක් කියලා සිතමින්ම එය යටපත් කරන්නට තව තවත් ශක්්‍යතා ජීවිතයට එකතු කරගන්නට උත්සාහ නොගැනීම තුල ජීවත් වෙනවා නම් ඔහු මෙලොව ජීවිතේ පසුගාමී පුජ්‍යලයක්මයි. ඔහු ශක්්‍යතා වර්ධනය කර නොගන්නා පුජ්‍යලයක්මයි. එනිසා බුදුහාමුදුරුවෝ උගන්වන්නේ කර්මය අමතක කරන්න අතීතේ. හැබැයි විශ්වාස කරනවා බෞද්ධයෝ විදියට අපි කර්මය කර්මඵලය ඒ වුණාට තව තවත් යහපත් කර්ම සිදු කරන්නට මට ලැබුණු වාසනාවක් මේ ජීවිතය ජීවත් වෙනවා කියලා කියන්නෙම හැම මොහොතෙම අපි කර්ම එකතු කරගන්නවා. ඒ එකතු කරගන්න කර්ම ධර්මානුකූල ක්‍රියාවන් බවට පරිවර්තනය කරගන්නවා නම් අපේ ජීවිතය ලෞකිකව සුවපත් කරගන්න පුළුවන්. අපේ ජීවිතය ආධ්‍යාත්මිකව දියුණු කරගන්න පුළුවන්. සසර අයහපතේ නොඇති භවය සුවපත් භවයක්. ඒ වගේම අපි අපේක්ෂා කරන නිවනට අවැසි ශක්්‍යතා කුසලයන් එකතු කරගන්න
ඒ අනිවාර්යෙන්ම ඉවහල් වෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිසාමයි අත්තාහි අත්තනෝ නාතෝ කෝහි නාතෝ පරෝසියා. අපි ජීවත් වෙන අතරතුර අපේ කර්ම ගෙවා දමමින් අපි නොපෙනෙන බලවේග පසුපස්සේ ඒ අතරම ගමන් කරමින් ජීවත් වෙන්න අපේක්ෂා ඉල්ලනකොට ජීවත් වෙන්න අවැසි කරන සතුට නොපෙනෙන බලවේගයන්ගෙන් අපේක්ෂා කරනකොට ජීවිතේ නොයෙකුත් පැතුම් ප්‍රාර්ථනාවන් නොපෙනෙන බලවේගයන්ට බාර දෙනකොට එතනම අපි ගොඩනගාගත් මානවීය හැකියාවන් අපි යටපත් කරගන්නවා. මිනිස්සෙක් විදියට ජීවිතය දියුණු කරගන්න නම් අපි තේරුම් ගත යුතු වන්නේම අනිකා තුල ඇති හැකියාවන් නොව අප තුල ඇති ශක්්‍යතාවන්මයි අප තුල ඇති හැකියාවන්මයි. එයට අපේ උත්සාහය ඉතාමත්ම වැදගත් වෙනවා. අපි දන්නවා බුද්ධ දේශනාව තුලත් මිනිසුන්ගේ උත්සාහය නිසා ජීවිතේ ජයගත හැකි අවසානම නිෂ්ඨාව විදියට පැහැදිලි කරන නිර්වාණය පසක් කරගන්නට මොනතරම්නම් උත්සාහය ප්‍රබල සාධකයක්ද කියන කාරණය. නිවන් දකින්නට සත්‍ය අවබෝධය පසක් කරගන්නට කම්මැලි අදීන තමන්ගේ කටයුතු පසුපසට දමන නිවන් මගට ප්‍රවිෂ්ඨ වෙන්නට මැලිවන කිසිවෙකුට නොහැකි බව ඔබ අපි හැම දෙනාම දන්න කාරණයක්. ඒ වගේම තමයි ජීවිතය ලෞකිකව දියුණු කර ගැනීමටත් අතිශයින්ම උත්සාහය වැදගත්ම කාරණයක්. අපි අහලා තියෙනවා සක්විති රජු පවා සක්විති পদවිය ලැබුවේ උත්සාහය නිසා බව. අප්පමාදේන මගවා දේවානං සෙට්ඨතං ගතෝ. දෙවියන්ගේ ශ්‍රේෂ්ඨය බවට පත් උන සක්විති රජු ශ්‍රේෂ්ඨත්වයට පත් උනේ අප්‍රමාදී බව නිසා කියන කාරණය ඔබ අපි හැම දෙනාම දන්නවා. අප්‍රමාදී බව දියුණු කරගන්න ජීවිතය ප්‍රමාදී භවින් මුදවා ගන්න අපිට අපේ ජීවිතය සකස් කරගන්න අතිශයින්ම වැදගත් වෙන ඉගැන්වීම් ගණනාවක් බුදුරජාණන් වහන්සේගේ දේශනා තුල ඇතුළත්. බුදුහාමුදුරුවෝ වර එක උගන්වනවා. උට්ඨාන විරියාදිගතා බාහා බල පරිචිතා සේදා වක්කිත්තා ධම්මිකා ධම්මලද්දා. මිනිස්සු ධනය මිනිස්සු සතුට මිනිස්සු සැපවත් ජීවිත අපේක්ෂා කරනවා නම් ඒ අය උට්ඨාන විරියාදිගතා ඒ උත්සාහයෙන් යුක්තව කටයුතු කරන්නට අවශ්‍යමයි. වීර්යවන්ත විය යුතුමයි. කම්මැලි නොවිය යුතුමයි. අපේ රටේ දරුවෝ ජීවිතය සකස් කරගන්න අනාගත යහපත උදා කරගන්න අධ්‍යාපනයේ නියැලෙනකොට උත්සාහය ඔහුගේ ජීවිතයට අඩුනම් උත්සාහවන්තව අධ්‍යාපන කටයුතු වල නියැලෙන්නේ නැත්නම් මොනතරම් බලාපොරොත්තු සිත්වල තිබුණත් ඒවා ඉටු වීම බොහෝ සෙයින් මන්දගාමි. එනිසා උත්සාහය අධ්‍යාපනයේට උත්සාහය ජීවිතය සුවපත් කරගන්නට උත්සාහය Tamanට පැවරුණු කාර්යයන් ඉටු කරන්නට
තමන්ට පැවරුණු භූමිකාව තුල ලස්සන භූමිකාවක් ප්‍රකට කරන්නට ඒ තුල ජීවිතේ කායික මානසික සතුට ඇති කරගන්නට උත්සාහය අපිට අතිශයින්ම වැදගත්. ධනය උපයන්නට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ වීරිය ඇවසිමයි. බාහුබලය අනිවාර්යෙන්ම අපි යෙදිය යුතුමයි. දහඩිය වැගිර විය යුතුමයි. එහෙම උත්සාහවන්ත කෙනා ධම්මිකෝ ධම්මලද්දා වෙහෙසිලා මහන්සි වෙලා උපයන ධනයමයි බුදුදහමේ ධාර්මික ධනයක් ලෙස අර්ථකථනය කරන්නේ. සීතල වුණහම දැඩි සීතලයි මේ මොහොතේ දැඩි රස්නය ඒ වගේම දැන් හිමිදිරි පාන්දර දැන් ගොඩාක් රෑ වෙලා දැන් බඩගිනි දැන් කුස පිරීලා මේ විදියට අපි අපේ කාර්යයන් පසෙක දැම්මොත් අපේ ජීවිතය දවසින් දවස කෙටි වෙන ජීවිතේ අපිට ලබන්න තියෙන ආධ්‍යාත්මික සුවය වගේම අපිට මේ ලෞකික ජීවිතය තුල අවශ්‍ය කරන අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට කාලය මදි වෙනවා. ඒව ඉටු කර ගැනීම වෙනුවෙන් කරන කැපකිරීම අඩු වෙනවා. එනිසා තමයි බුදුහාමුදුරුවෝ උපදෙස් දෙන්නේ අපි වැඩක් කරනකොට ඒ වැඩේ බොහොම ඕනෙකමින් බොහොම ධෛර්ය සම්පන්නව සිදු කළ යුතුමයි. ඒ වගේම තමයි වැඩේ කරන අතරතුර අපිට අතපසු වෙන සියලු වැඩ කටයුතු අපි නැවත නැවතත් සොයා බලමින් සිදු කළ යුතුමයි. යම් විටක අපි ශාරීරිකව දුබල නම් ලෙඩට දුකටපත් වෙන්න අවශ්‍ය කරන ස්වභාවය අපේ ශරීරය තුල ස්මතු වෙනවා නම් ලෙඩ වෙන්නට කලින් කළ යුතු දේ කරන්න කියලා බුදුහාමුදුරුවන්ගේ දහමේ උපදෙස් දෙනවා. ලෙඩ වුණාට පස්සේ වහ අතපසු උණු දේ කරන්න කියලාත් උගන්වනවා. කොච්චර අපූර්වට අපිව පොළඹවනවද? ගමනක් යන්නට කලින් සියලු කටයුතු සිදු කරන ලෙස ගමනක් ගොස් ආවිගස අතපසු වූ වැඩ කටයුතු සිදු කරන ලෙස ජීවිතයට උපදෙස් දෙන්නේ හැම තප්පරයක්ම ගෙවෙන අපේ ලෞකික ජීවිතය සුවපත් කරගන්නත් ආධ්‍යාත්මික ජීවිතය සුවපත් කරගන්නත් හේතු වෙන නිසාමයි. ජීවිතය බොහොම කෙටි. ගෙවෙන හැම තප්පරයක්ම අපිට ඒ නිසා වටිනවා. මනුස්ස ජීවිතය තුල අපිට එකතු කරගන්න තියෙන කුසල් අපමණයි. ඒ හැම කුසලයක්ම ධාර්මිකව සිදු කරනකොට ලෞකික සැප සම්පත් අපේ ජීවිතයට નિરાයාසයෙන් මුරුම වෙනවා. බුදුදහමේ කොහොමටවත් පැහැදිලි කරන නෑ මිනිසුන් ලෞකිකව සතුටින් ජීවත් වෙන්නට එපාය. මිනිස්සු ලෞකිකව අවශ්‍ය කරන බඩු භාණ්ඩ පරිහරණය කරන්නට එපාය. මිනිස්සුන්ගේ ජීවිතය ලෞකිකව දියුණු කරගන්නට එපාය කියලා. බුදුදහමේ පැහැදිලි කරන්නේ ලෞකිකත්වය සුවපත් කරගන්න ගමන් එහි නිස්සාර ස්වභාවය එහි ආදීනව තේරුම් අරගෙන ලෞකික ජීවිතය තුල ධර්මානුකූලව මේ ලෞකිකත්වය ගත කරන්නටමයි. එනිසා අපිට උත්සාහය ලෞකික දියුණුවටත් උත්සාහය ආධ්‍යාත්මික දියුණුවටත් හේතු වෙනවා. අපේ දෙවියන් අපම බව තේරුම් ගනිමින් අපිට අවශ්‍ය කරන අවශ්‍යතා අප ශක්තිය තුලින්ම ගොඩනගා ගනිමින් හැම තප්පරයක්ම ගෙවෙන අප කැපකිරීමෙන් යුක්තව
ආධ්‍යාත්මික ලෞකික ජීවිතයේ දියුණුව සඳහාම යෙදිය හැකි නම් එය අපේ ජීවිතයට ඊ타ත්ම ප්‍රයෝජනවත්. විශේෂයෙන් අපි යනකොට භෞතිකව රැස් කරගන්න කිසිවක් අපිට අරගෙන යන්න බෑ. අපි වටපිටාවේ තියෙන අපි එකතු කරගත්ත අපිට ලැබිච්ච උරුම වෙච්ච කිසිවක් අපේ ජීවිතයේ අවසානයත් සමග අපි ගෙනියන්නේ නැහැ. උත්සාහයෙන් යුක්තව ජීවිතය ජය ගනිපු කතා පුවත් අපේ බෞද්ධ සාහිත්‍යයේ අප්‍රමාණයි. වන්නුපත ජාතකය තුල බලන්න මොනතරම් අපහසුතාවයට වැලි කතරක ජීවිත ගණනාවක් මිය දෙන්න තිබුණු අවස්ථාවක් උත්සාහය ධෛර්යය නිසාම බේරාගත් බෝසත් පුවතක්. වට්ටක ජාතකය තුල දිවි අහිමි වෙන්න ගියපු වටුවෙක් තමන්ගේ ජීවිතය නැවත වතාවක් ආරක්ෂා කරගත්ත පුවතක්. අනන්ත අපමණ උදාහරණයන් ඒ වගේම විස්තර ජාතක කතාවන් මිනිසා සුවපත් කරන්නට මොනතරම්නම් බෞද්ධ සාහිත්‍ය තුල තිබෙනවද? බුදුරජාණන් වහන්සේ උගන්වපු සිඟාලෝවාද ව්‍යග්ගපජ්ජ සූත්‍ර අපේ ජීවන ආදර්ශ ලෙස අපිට ගත හැකි නම් සිඟාලෝවාද සූත්‍රයට අනුව ජීවිතයේ ගොඩනගා ගත හැකි නම් ව්‍යග්ගපජ්ජ සූත්‍රය තුල ඉගැන්වන ඉගැන්වීම් ජීවිතයට මොනතරම්නම් ප්‍රයෝජනවත් ඉගැන්වීම්ද? අපේ ජීවිත සතුටින් පිරී යනවනු අනුමානයි. අපේ ජීවිත සුවපත් වෙනවනු අනුමානයි. එනිසා හැම මොහොතකම හැම දිනකම අදිෂ්ඨාන හිතේ තබාගෙන ඉන්න මිනිසුන් ධර්මානුකූලව ඒ අදිෂ්ඨාන ජීවිතය තුල ප්‍රත්‍යක්ෂ කරගන්නට ආරභත උපදෙස් දෙන්නේ කටයුතු ආරම්භ කළ යුතුමයි. යහපත් සිතුවිල්ලෙන් යුක්තව නික්කමත ඒ ආරම්භ කරන යහපත් කටයුතු ක්‍රියාත්මක කළ යුතුමයි. යුංජත හැම මොහොතකම උත්සාහයෙන් ධෛර්යයෙන් කැපකිරීමෙන් යුක්තව ඒ කටයුතු වල නියැලිය යුතුමයි. එවිට දවසින් දවස අපි නොදැනුවත්වම අපේ ජීවිතය සැපතට යහපතට නැඹුරු වෙනවා. අපි දියුණුවෙන් දියුණුවට ආධ්‍යාත්මිකවත් ලෞකිකවත් පත් වෙනවනු අනුමානයි. එනිසා මිනිස්සෙක් ලෙස අපිට ලැබුණෙම පුදුම තරම් ශක්තියක්. අපිට ලැබිලා තියෙන්නේ මහ පුදුම තරම් හැකියාවන් ගොඩක්. අපි මිනිස්සෙක් ලෙස උපතත් සමග උරුම කරගත්තෙම වෙන කිසිදු සත්වයකට නැති සුවිශාල හැකියාවන් සමූහයක්. ඒ හැකියාවන් ටික ඒ අපි උරුම කරගත් ශක්්‍යතාවන් ටික හැබෑවටම තේරුම් අරගෙන අපි සමග කළ කර්මසේ මියදෙන්නට නොදී ඒ ශක්්‍යතාවන් තව තවත් ප්‍රගුණ කරගෙන අප තුල ඇති මානවීය ගුණධර්ම ජීවිතය තුලින් සමාජයට ප්‍රකට කරන අතරතුරම ධර්මානුකූලව ජීවිතය සකස් කරගන්න අතරතුරම අත්තාහි අත්තනෝ නාති අපිට කිසිදු පිළිසරණක් අපින් හැරවෙන බාහිර කිසිවකගෙන් නැහැ කියන සිතුවිල්ලෙන් යුක්තව කෝහි නාතෝ පරෝසියා වෙන කවුරුවත් අපේ ගැලවුම් කරුවා නොවන බව තේරුම් අරගෙන අප විසින් ජීවිතේ වටිනාකම් හඳුනාගෙන අප විසින් ගොඩනගාගත් ශක්්‍යතාවන් තව තවත්
ජීවිතය තුල දියුණු කරගත් පමණින්ම මෙලොව විමුක්තිය අපි අපේක්ෂා කරන සදාකාලික විමුක්තිය අපිට උරුම වෙනවනු අනුමානයි. එනිසා හැම මොහොතකම ගතින් සිතින් උත්සාහයෙන් කැපවෙමු. ධර්මානුකූලවම සිතමු, ධර්මානුකූලවම වැඩ කරමු. ගත වෙන හැම තප්පරයක්ම සම්මා වායාමය පෙරටු කරගෙන ජීවිතය ගෙවන්නට පෙළඹෙමු කියන දහම් අවවාදය මේ මොහොතෙහි ඔබ හැම දිනාටම ලබා දෙමින් ඔබ හැම දිනාගේම ජීවිතය දහම් මගට යොමු කරගන්නට අවැසි කරන කල්යාණ දහම ඔබට නිරතුරුවම ඇසේවා. කල්යාණ ඇසුර ඔබට නිරතුරුවම ලැබේවා. මෙලොව ජීවිතය ලස්සන ජීවිතයක්, දියුණු සුවපත් සැපවත් ජීවිතයක් බවට පත්වේවා. පරලොව ජීවිතය සුවපත් කරගෙන අපි හැමෝම අපේක්ෂා කරන උතුම් නිර්වාණ අවබෝධය පසක් කරගන්නට හැම දිනාටම ශක්තිය වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සමාජ සංගායනා